හරි බලන්න 2014 අවුරුද්දේ ස්ට්‍රක්චර්ඩ් එසේ වල දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එක අපිට තියෙන විද්‍යුත් ක්‍රමයක් භාවිතා කර ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය සෙවීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කළ යුතුව තියෙනවලු. මෙම කාර්ය සඳහා භාවිතා කළ යුතු නම් කරන ලද අයිතමයන් සහිත පරීක්ෂණාත්මක සැකස්මක් අපිට එක රූපේ පෙන්වනවා. ගෙල්ලුම් තාපකයක් තියෙනවා, තර්මිස්ටර් එකක් තියෙනවා උෂ්ණත්වමානින්ද. උෂ්ණත්වමානයේ සංඛ්‍යාත්මකව අපිට දෙනවා සංඛ්‍යාංක උෂ්ණත්වමානකින්. ඉලෙක්ට්‍රොනික තුලාවක් තියෙනවා. එතකොට ස්කන්ධය අඩුවීම මැනගන්න පුළුවන් ස්කන්ධ වෙනස. ස්කන්ධය විරාම රොලෝසුවක් තියෙනවා. අපිට භාජනයේ විදිහට දෙන්නේ රිදී ආලේපිත ද්විබිත්ති රික්ත භාජනයක්. රිදී ආලේපිත ද්විබිත්ති රික්ත භාජනයක්. ඒ ඇතුලේ රික්තයක් තියෙනවා. මේ රිදී ආලේපිත ද්විබිත්ති රික්ත භාජනයක් තමයි මොනවද ෆ්ලාස්ක් වල තියෙන්නේ. උණු වතුර බෝතල් වල තියෙන්නේ ඇතුලේ. ඒ උණු වතුර බෝතලේ ඇතුලේ රිදී ආලේපනය කරලා තියෙනවා. විකරණයෙන් සිදුවන තාපහානිය වළක්වන්න සංවහනය සහ සන්නයනය වළක්වන්න ඒ දෙක අතර රික්ත අවකාශයක් හදලා තියෙනවා. එතකොට කිසිම අංශු මාධ්‍යයක් නැති නිසා සංවහනය හෝ සංනයනය සිදු වෙන්නේ නැහැ. මෙයාව රිදී ආලේපනය කරලා තියෙන නිසා විකිරණය සිදු වෙන්නේ නැහැ. විකිරණෙන් තාපහානි වෙන්නේ නැහැ. හරි. අපි ප්‍රශ්න ඉස්සරහට ගියොත් අපිට පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල දෙනවා. ඉලෙක්ට්‍රොනික තුලාව මත තබා ඇත රිදී ආලේපිත ද්විවික්ති රික්ත භාජනයට ප්‍රමාණවත් තරම් ජලය එකතු කරන්නලු. ගෙල්ලුම් තාපකයේ ස්විචය ඔන් කරන්නලු. තාපාංකයේදී ජලය හොඳින් නැතිවීමට පටන් ගත් පසු කිසියම් මොහොතකදී විරාම රොලෝසුව ක්‍රියාත්මක කර එම මොහොතේදීම ඉලෙක්ට්‍රොනික තුලාවිය කියවීමද අරගන්නලු. ඒ කියන්නේ ආරම්භක ස්කන්ධය අරගන්න පුළුවන් ආරම්භයේදී. සුදුසු තී කාලයකට පසු නැවතත් තුලාවේ පාඨාංකය සටහන් කරගන්නලු. සුදුසු තී කාලයක් අපි හිතමු තප්පර 100ක් හරි මොකක් හරි එහෙම. ඒතකොට ඒ කාලයට පස්සේ M1 කියලා තුලා පාඨාංග ගන්නවා. දැන් එතකොට අපි ගාව තියෙනව මොනවද? ස්කන්ධ අඩුවීම අරගන්න පුළුවන්. ආරම්භයේදී වෙච්ච ස්කන්ධය සහ දැන් අඩු වෙච්ච දැන් තියෙන ස්කන්ධය. එහෙනම් ඒ ස්කන්ධ අඩුවීම තමයි කවුරු වෙන්නේද? කුමාලේ බවට පත් වෙලා එහෙම නැත්නම් වාෂ්පීකරණය වෙලා තියෙන්නේ. ඒතර වාෂ්පීකරණය වෙච්ච ස්කන්ධය එතකොට M ඍණ M not ඍණ M1 M not ඍණ M1 ඒක L ගෙන් ගුණ කරාම වෙනවා අවශ්‍ය කරපු වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. වාෂ්පීකරණයට අවශ්‍ය වෙච්ච ගුප්ත තාප ප්‍රමාණය. හරිද? විශිෂ්ට ගුප්ත තාපයෙන් ගුණ කරාම අපිට එනවා ගුප්ත තාප ප්‍රමාණය. ඒක සමානයි හීට එකෙන් දීපු ක්ෂමතාවේ P වතාවක් ගත වෙච්ච කාලේ T ට. හරිද? එහෙම අරගන්න තියෙන්නේ. හරි බලන්න. ඊට පස්සේ දැන් කියනවා පස්වෙනි එකේ M1 සඳහා පාඨාංග කිහිපයක් අවශ්‍ය නම් පරීක්ෂණය නොනවත්වා කාලය 2t 3t 4t සහ 5t හිදී තුලාවේ අනුයාත සංඛ්‍යාංක පාඨාංක සටහන් කරගන්න පුළුවන්ලු. ඊට පස්සේ අපෙන් අහනවා ඉහත ක්‍රියාපිළිවෙලට අනුව පරීක්ෂණය සිදු කිරීමේදී රූපයේ සලකුණු කර ඇති A හෝ B අතුරින් කුමන මට්ටම සඳහා ජලය පිරවිය යුතුද යෝජනා කරන්නයි කියලා කියනවා. ඊට පස්සේ ඒකම අහනවා ඔබේ තේරුමට හේතු දෙකක් දෙන්නලු. මේ බලන්න. මෙතන AB කියලා ජල මට්ටම් දීලා තියෙන්නේ කොහෙද? AB කියලා ජල මට්ටම්. A තියෙන්නේ තරමක් උඩ B තියෙන්නේ ටිකක් පහළ වගේ. එතකොට ඔතනට ඕකේ වතුර පුරවන්න ඕනේ කොතනද කියලා අහන්න. භාජනයේ මෙන්න මේ හරියට වෙනකන් හීටර් එක තියෙනවා. මෙන්න මෙතන B මේ වගේ මට්ටමක් A. හරිද? වතුර පුරවන්න කොතනද
ඕනි කියලා අහන්නේ. හරිද? වතුර පුරවන්න පුළුවන්. මෙයාගේ වතුර දාන්න වෙන්නේ මෙන්න මේ ඉහළ මට්ටමට. හරිද? ඉහළ මට්ටමට. හේතුව අපි පහළ මට්ටමට දැම්මොත් ගැටලු කීපයක් නිර්මාණය වෙනවා. පහළ මට්ටමට දැම්මොත් එකක් ජලය නොමැති ජලය නැති ජලය නැති භාජනයේ ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? එහෙම නැත්නම් පරිසරයට නිරාවරණය වෙච්ච භාජනයේ ප්‍රමාණය වැඩි වෙනවා. අර ජල මට්ටම අඩුවෙන් තෝරගත්තොත්. දෙවෙනි එක මෙයාව වතුර රත් කරනකොට වතුර වාෂ්පීකරණය වෙනවනේ. ඒ වාෂ්පීකරණය වෙද්දී ජල මට්ටම අඩු වෙනවා. එතකොට මේ හීටරේ පන්නන්නත් පුළුවන්. හීටරේට වඩා අඩු වෙන්නත් පුළුවන් ජල මට්ටම. හීටරේට වඩා අඩු වෙන්නත් පුළුවන්. හරිද? එහෙම හීටරේට වඩා අඩු වෙන්න ගත්තොත් අපිට පරීක්ෂණය කරන්න වෙන්නේ කුඩා කාලයකට විතරයි. පරීක්ෂණය කරන්න වෙන්නේ කුඩා කාලයකට විතරයි. හැබැයි හොඳ පාඨාංක අරගන්න නම් තරමක වැඩි කාලයකට පරීක්ෂණය සිදු කරන්න වෙනවා. එහෙනම් තරමක වැඩි කාලයකට පරීක්ෂණය සිදු කරලා හොඳ පාඨාංක අරගන්න නම් ජල මට්ටම වැඩි කරන්න සිද්ධ වෙනවා. අපෙන් අහන්නේ හේතු දෙකයි. අපි හේතු දෙක විදිහට ලියමු. හේතු දෙක විදිහට ලියමු. දැන් මෙතන ජල මට්ටම ගොඩක් අඩු වුණොත් අර හිස් අවකාශය මොකද්ද මේ පරිසරයත් එක්ක ගැටෙන භාජනයේ ප්‍රමාණය වැඩි වෙන නිසා එහෙම නැත්නම් ජල මට්ටමට ඉහළින් තියෙන භාජන පෘෂ්ඨයේ ප්‍රමාණය වැඩි වෙන නිසා ඒ භාජන පෘෂ්ඨයේතර වාෂ්පීකරණය වෙච්ච හුමාලේ තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. දැන් අපි දන්නවා හුමාලේ වාෂ්පීකරණය වෙද්දී ඒ හුමාලේ යනවා උඩට. ඒ හුමාලේ උඩට යනකොට අර පෘෂ්ඨයේ තැම්පත් වුණොත් අපි ශක්තිය දෙනවා හුමාලයට උඩට යන්න හුමාලයට වාෂ්පීකරණය වෙන්න. හැබැයි පෘෂ්ඨයේ තැම්පත් වුණොත් නැවත ඒ හුමාලය පෘෂ්ඨයට ආපුවාම ස්කන්ධ පාඨාංකය වර්ධින්න පුළුවන්. දැන් අපි හොයන්න ඕනි අපි ශක්තිය දීලා වාෂ්පීකරපු කට්ටිය කොච්චර ස්කන්ධයක්ද කියලානේ. ඉවත් වෙච්ච ප්‍රමාණය කොච්චර ස්කන්ධයක්ද කියලානේ. ඒ ඉවත් වෙච්ච ප්‍රමාණය ඉවත් වෙච්ච අය නැවත බිත්තියේ ඇලිලා තිබ්බොත් එතන පරීක්ෂණයේ දෝෂ සහිත වෙන්න පුළුවන් ස්කන්ධ පාඨාංකයේ දෝෂ සහිත වෙන්න පුළුවන්. ඒ නිසා අපිට අර ජල වාෂ්ප එහෙම නැත්නම් හුමාලය බිත්තියේ තැම්පත් වීම අඩුකරනද බිත්තියට තියෙන්න ඕනි අඩු අවකාශයක්. ඒක නිසා අපිට ජල මට්ටම සෑහෙන තරමක් උඩට අරන් යන්න සිද්ධ වෙනවා. හරිද? එහෙනම් පළවෙනි හේතුව ලියා ගන්න මෙහෙම. හේතු කීපයක් ලියමු කැමති දෙකක් ඔයගොල්ලෝ ලියා ගන්න. වාෂ්පීකරණය වූ හුමාලය බඳුනේ නැවත තැන්පත් වීම අවම කිරීම. බඳුනේ නැවත තැන්පත් වීම අවම කිරීම. බඳුනේ නැවත තැන්පත් කිරීම අවම කිරීම. තැන්පත් වීම අවම කිරීම. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 වැඩි කාලාන්තරයකට පාඨාංක ලබාගත හැකි වීම. වැඩි කාලාන්තරයකට වැඩි කාලාන්තරයකට
පාඨාංක ලබාගත හැකිවීම. ඊළඟට තුන්වෙනි හේතුවකට ලියා ගන්න. වාෂ්පීකරණය වීමේදී වාෂ්පීකරණය වීමේදී වාෂ්පීකරණය වීමේදී තාපකය ජල මට්ටමේ තාපකයට වඩා තාපකයට වඩා තාපකයට වඩා ජල මට්ටම අඩුවීම වැළැක්වීම. තාපකයට වඩා ජල මට්ටම අඩුවීම වැළැක්වීම. ඊට පස්සේ ඊළඟ කොටස අහනවා රිදී ආලේපිත දීබික්ති රික්ත වාජනය තාපහානි අඩු කරන්නේ කොහොමද කියලා. රිදී ආලේපිත දීබික්ති රික්ත වාජනය කොහොමද? රිදී ආලේප කිරීම නිසා විකිරණය වළක්වනවා. රික්තනය කිරීම නිසා සංවහනය සහ සංනයනය වළක්ව ගන්න පුළුවන්. හරිද? ඒතකොට උත්තරේ ලියමු අපි. විකිරණය සමග විකිරණය සංවහනය සහ සන්නයනය අවම කරවීමෙන්. විකිරණය සංවහනය සහ සන්නයනය අවම කරවීමෙන්. එතකොට ඔන්න උඩ විකිරණය සහ සංවහනය කියන වචන දෙක තරමක් වැදගත් වචන දෙකක්. විකිරණය නම් අනිවාර්ය වැදගත් වචනයක්. රිදී ආලේපයක් කරන්නෙම විකිරණයෙන් තාපහානි වීම වැළැක්වීමට. ඊළඟට රික්තනය කිරීමේ ලොකුම වාසිය තියෙන සංවහනය වැළැක්වීම. සන්නයනය නම් තරමක් සිද්ධ වෙන්න පුළුවන් භාජනයේ බිත්ති හරහා. ඒකට තාප පරිවාරකයක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හරිද? හැබැයි මෙතන වැදගත්ම උත්තරේ වෙන්න ඕනේ විකිරණය සහ සංවහනය. සන්නයනය වළක්වන්න තාප සන්නයකතාව අඩු එක්කනේ පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඔය තුනම වෙනවා ඉතින් සන්නයනයත් වැළකෙනවා තරමක් දුරට රික්තයක් නිසා. මොකද සංනයනය සිද්ධ වෙන්න ඉතින් දෘಢ ලෝහ මාධ්‍යයක් තියෙන්න බෑ. ඇතුළේ රික්තයක් නම් එතනින් සන්නයනයත් වැළකෙනවා. ඒක නිසා තුනම ලියන්න කිසි ගැටලුවක් නැහැ. විකිරණය සංවහනය සහ සන්නයනය වැළැක්වීම. ඊළඟට අහනවා C කොටසේ උෂ්ණත්වය මැනගැනීම සඳහා භාවිතා කරන්නේ තර්මිස්ටරයේ කුමන ගුණයදැයි දක්වා උෂ්ණත්වය සමග එම ගුණය වෙනස් වන්නේ කෙසේදැයි සඳහන් කරන්න. තර්මිස්ටරයක උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ යාගේ ප්‍රතිරෝධය. එතකොට උෂ්ණතමිතික ගුණය අහනවා. උෂ්ණතමිතික ගුණය විදිහට ලියන්න වෙන්නේ උෂ්ණත්වය සමග ප්‍රතිරෝධය වෙනස් වීම. එහෙම නැත්නම් ප්‍රතිරෝධය කියලා ලිව්වත් ගැටලුවක් නැහැ. තර්මිස්ටරයේ ප්‍රතිරෝධය.
තර්මිස්ත්‍රයේ ප්‍රතිරෝධය. ඊට පස්සේ අහනවා උෂ්ණත්වය සමග එම ගුණය වෙනස් වන්නේ කෙසේද කියලා. ඒතර සාමාන්‍යයෙන් අපි තර්මිස්ත්‍රයක පාවිච්චි කරලා තියෙන්නේ ඇතුලේ අර්ධසන්නායක. ඒක නිසා තර්මිස්ත්‍රයක උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධයේ අඩුවීමේ ප්‍රවණතාවක් තියෙනවා. හරිද? ඒතකොට අපෙන් අහන්නේ උෂ්ණත්වය සමග එම ගුණය වෙනස් වන්නේ කෙසේද කියලා. ලියන්න උෂ්ණත්වය වැඩි කරන විට තර්මිස්ත්‍රයේ ප්‍රතිරෝධය අඩු වේ. උෂ්ණත්වය වැඩි කරන විට තර්මිස්ත්‍රයේ ප්‍රතිරෝධය අඩු වේ. ඊට පස්සේ D කොටසේ විද්‍යුත් තාපකයේ ජවය වොට් වලින් P නම්ද ජලය නටා හුමාලය ලෙස නැවැත්වීමට ගත වූ කාලය ඉවත්වීමට ගත වූ කාලය Tද විශිෂ්ට ගුප්ත තාපයේ L සඳහා ප්‍රකාශනයක් මෙන්න මේ විදිහට ලියන්නයි කියලා කියනවා. ඒතර අපි දන්නවා හුමාලයට ලබා දීපු තාපය Q නම් Q සමානයි mL. හරිද? Qට දාන්න වෙන්නේ ක්ෂමතාවයේ පිවතාවක් ගත වෙච්ච කාලෙ T. Mට දාන්න වෙන්නේ ආරම්භයේ තිබුණා m0 ස්කන්ධයක්. දැන් තියෙන්නේ m1 ස්කන්ධයක්. එහෙනම් ඉවත් වෙච්ච ප්‍රමාණය m0 ඍණ m1. ඕක වතාවක් L. අපෙන් අහන්නේ L සඳහා ප්‍රකාශනයක්. එහෙනම් L වුක්ත කරන්ද PT බෙදීම m0 ඍණ m1. PT බෙදීම m0 ඍණ m1. ඊළඟට E වල රෝම ඉලක්කම් 1 ඉලෙක්ට්‍රොනික තුලාවේ අවම මිනිම ග්‍රෑම් 0.1යිලු. මනින ලද නටා හුමාලය ලෙස ඉවත් වූ ජල ස්කන්ධයේ භාගික දෝෂය Cn එකක් වීම සහතික කරනුවත් නටවා ඉවත් කළ යුතු අවම ජල ස්කන්ධය කීයද කියලා අහන්න. අඩුම ජල ස්කන්ධය නටවලා ඉවත් කරන්න ඕනේ. හරි සරලයි. මෙයාගේ භාගික දෝෂේ 100ට 1 වෙන්න ඕනේ. කුඩා මිනිම 0.1 ග්‍රෑම්. අපි ඉවත් කරන්න ජල ස්කන්ධය m කියලා අරගත්තොත් එහෙනම් m අරගන්න පුළුවන් කීයද? 10යි ග්‍රෑම් කියලා. ග්‍රෑම් 10ක් නටවලා ඉවත් කරන්න ඕනේ. ග්‍රෑම් 10ක් නටවලා ඉවත් කරන්න ඕනේ. ඊළඟට රෝම ඉලක්කම් 2 අහනවා ක්ෂමතාවේ වොට් 500 නම් ඉහත අවශ්‍යතාවයේ සපුරාලීම සඳහා ගත වෙන කාලය අහනවා. ජලය ඉවත් කළ යුතු කාලය සඳහා අවමගයක් හොයන්නයි කියලා කියනවා. හරිද? හරි සරලයිනේ. මෙතනින් අපි දන්නවා ml සමානයි ක්ෂමතාවේ වතාවක් කාලය. හරිද? එහෙනම් කාලය අරගන්න පුළුවන් ml බෙදීම ක්ෂමතාවය. m ග්‍රෑම් 10යි. කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් ගුණ කරන්න ඕනේ. L වලාගේ අපිට දෙනවා 2.3යි 10 6යි. 2.3යි 10 6යි. ඕක බෙදන්න ඕනේ ක්ෂමතාවය 500යි. 500. එහෙනම් T එනවා මෙතන 10 6යි 10 7යි මේක සුළු වෙනකොට 10 4ක් ඉතුරු වෙනවා. 500 බින්දු දෙක කැපුණාම 10 2ක් ඉතුරු වෙනවා. එතකොට 23 100ෙන් ගුණ කරාම 2.3 100ෙන් ගුණ කරාම 23යි 230යි. ඕක බෙදීම 5. සුළු කරාම කීයද? 4යි 20යි 3ක් ඉතුරුයි 30ට 5 6යි. තප්පර 46යි. ඊළඟට F කොටස පරීක්ෂණාත්මක ක්‍රියාපිළිවෙල අංක 5 යටතේ ගණනා ලද දත්ත භාවිතා කර. ඒ කියන්නේ අංක 5 ක්‍රියාපිළිවෙලේ කියන්නේ මොකද්ද?
අංක 5 කියන්නේ නැවත නැවත m1 ව අරගන්නවයි කියලා. හරිද? අන්න ඒකෙන් අපි ප්‍රස්ථාරයක් අඳිනවයි කියලා කියනවනේ. අපි මුලින්ම ප්‍රස්ථාරයේ අක්ෂර ටික පොඩ්ඩක් දාගමු. ප්‍රස්ථාරය හදාගමු. මේ බලන්න කොහොමද එන්නේ? අපි අරගත්තේ මෙන්න මේ ප්‍රකාශනයනේ. අපි අරගත්ත ඔය ප්‍රකාශනේ. එතකොට අපිට එනවා අපි කෙලින්ම වාෂ්පීකරණය වෙච්ච ස්කන්ධනේ අරගන්න. එතකොට මේකේ අපිට අරගන්න පුළුවන් P T සමානයි m0 ඍණ m1 වතාවක් L කියලා. හරිද? එතකොට කාලය වෙනස් කර කර වාෂ්පීකරණය වෙච්ච ස්කන්ධය අරගන්නවා. මම මේ m0 ඍණ m1 කියන එක y අක්ෂයට අරගත්තොත් හරිද? y අක්ෂයට අරගත්තොත් අපිට එනවා ක්ෂමතාවය බෙදීම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපයේ වතාවක්. ක්ෂමතාවය බෙදීම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපයේ වතාවක් කාලය t කියලා. කාලය t කියලා. එහෙනම් අපි මේ t වරගන්නේ x අක්ෂයට, මෙයා වරගන්නේ y අක්ෂයට. මෙන්න මේ පදේ අනුක්‍රමණය වගේ අපිට එන්නේ y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක්. එයාගේ අනුක්‍රමණය වෙන ගත්තනම් හරි. අනුක්‍රමණය වෙන ගත්තනම් හරි. හරිද? අනුක්‍රමණයෙන් එන්නේ ක්ෂමතාවය බෙදීම වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාපය. එහෙනම් මට මෙතන p බෙදීම l ව අරගන්න පුළුවන් අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස. එතකොට p බෙදීම l අරගත්ත හැකි y කණ්ඩාංක වෙනස අපිට දත්ත දෙකක් දෙනවා. කණ්ඩාංක දෙකක් දීලා තියෙනවා. අපිට කණ්ඩාංක යුගලක් දීලා තියෙනවා. හැබැයි කාලය දීලා තියෙන්නේ මිනිත්තු වලින්, ස්කන්ධ දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. දැන් මෙතන එක්ස්ට්‍රා අරගන්නේ කාලයනේ. එතකොට ඒක දීලා තියෙන්නේ මිනිත්තු වලින්. එතන මතක තියාගන්න මෙන්න මේ x දීලා තියෙන්නේ මිනිත්තු වලින්. ඒක තප්පර කරන්න ඕනි. මෙයා දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. ඒක කිලෝග්‍රෑම් කරන්න ඕනි. හරිද? එතකොට y කණ්ඩාංක වෙනස ගන්න වෙන්නේ 106 ඍණ 26 කියලා. 106 ඍණ 26 ඕක ග්‍රෑම්නේ. කිලෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙනම් 10 ඍණ 3ෙන් ගුණ කරන්න වෙනවා. ඕක බෙදීම x කණ්ඩාංක වෙනස ගන්න වෙන්නේ 8 ඍණ 2 කියලා. ඕක දෙන්නේ මිනිත්තු වලින් තප්පර කරන්න 60ෙන් ගුණ කරන්න සිද්ධ වෙනවා. එතකොට මට මෙතනින් එනවා ක්ෂමතාවය වොට් 500යි කියලා උඩ දෙනවානේ. ක්ෂමතාවය වොට් 500 බෙදීම L ඕක සමානයි මෙතන කීය දෙන්නේ 106න් කියක් ගියාම 80යි 80 වතාවක් 10 ඍණ 3 ඕක බෙදීම 8න් දෙකක් ගියාම 6යි 6 වතාවක් 60. එහෙනම් මෙතනින් සුළු කරාම L අරගන්න පුළුවන් 500 ගුණ කිරීම 6 ගුණ කිරීම 60 ඕක බෙදීම 80 වතාවක් 10 ඍණ 3. හරිද? කොහොමද සුළු කරන්නේ? බිඳුවකට බිඳුවක් කපමු. මෙතන 10 ඍණ 3 උඩට යනකොට 10 ධන 3ක් වෙනවා. මෙයයි 10 ධන 5ක් වෙනවා. 5 අරක් 6 30යි 30 අරක් 6 180යි 180යි 10 5යි. ඒ කියන්නේ L අපිට එන්නේ 180යි 10 5යි කියන්නේ 1.8යි 10 7යි කියලානේ. ජූල් කිලෝග්‍රෑමයට. හරි නේද?
මේකේ 8න් බෙදන්නත් ඕනනේ අපිට. 8න් බෙදුන්නේ නැහැ. හරිද? ඒතර උත්තරේ කොහොමද එන්නේ? 1.8 අපි හිතමුකෝ 18යි 10යි 6යි ඕක බෙදීම 8ක් වෙන්න ඕනේ. 8න් බෙදද්දි කොහොමද එන්නේ? 4 ඒවා 2යි 4 ඒවා 4න් බෙදෙන්නේ නැහැ. දෙකේ ඒවා 4යි දෙකේ ඒවා 4යි දෙකේ ඒවා 9යි 9 4න් බෙදද්දී 4.5යි 2.25යි එහෙනම් උත්තර එන්නේ 2.25යි 10 6යි ජූල් කිලෝග්‍රෑමයට මේක අර බෙදීම 8 අමතක වුණා මෙතන 8න් බෙදෙන්නත් ඕන හරිද එතකොට ඒ ස්ට්‍රක්චර් එකේ ඒ ස්ට්‍රක්චර් එක ලේසි ඇත්තටම පළවෙනි එකට ලේසි ස්ට්‍රක්චර් දෙක දෙවෙනි එකට ලේසි පළවෙනි ස්ට්‍රක්චර් දෙක අර පොඩි තැනක සුළු කිරීමක් තියෙනවා එච්චරයි දෙවෙනි ස්ට්‍රක්චර් දෙකත් ලේසි ලොකු අමාරුවක් නැහැ අර සාමාන්‍ය ඉක්මනට කරගන්න පුළුවන් ස්ට්‍රක්චර් දෙක. ඕකේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන විනාඩි 10කින් ආපහු එන්න තුන්වෙනි ස්ට්‍රක්චර් එකට. දැන් වෙලාව 7:09යි 7:19ට එන්න තුන්වෙනි ස්ට්‍රක්චර් එකට අඩුපාඩු ටික මේකේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගෙන